ආයිබෝන් ළමයිනි අද අපි සාකච්ඡා කරන්නේ රසායන විද්‍යාවේ 14 වන ඒකකය කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය යටතේ මැග්නීසියම් නිස්සාරණය ඩව් ක්‍රමය. පසුගිය පාඩමේදී අපි සාකච්ඡා කරේ රසායනික කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල භාවිතය ගැන. අද මෙම පාඩමේ අරමුණ මැග්නීසියම් නිස්සාරණය ඩව් ක්‍රමය. ළමයිනි මැග්නීසියම් නිස්සාරණය කිරීමට මැග්නීසියම් අයන ඇති ප්‍රභව අපි භාවිත කළ යුතුයි. අපි බලමු මැග්නීසියම් නිස්සාරණය සඳහා භාවිත කරන ප්‍රභව මොනවද කියලා. ළමයි මැග්නීසියම් නිස්සාරණය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලෙස මුහුදු ජලය, බිටර්න් ද්‍රාවණය, මුහුදු ජලය ප්‍රතිආශ්‍රිතයෙන් පසු ඉතිරි වන බ්‍රයින් ද්‍රාවණය, ඒ වගේම ෆුණුගල් නැත්නම් කැල්සියම් කාබනේට් හෝ ඩොලොමයිට්, ඒ වගේම HCl සහ පෙට්‍රෝලියම් ඉන්ධන. පළවෙනි එක මැග්නීසියම් ආයන අන්තර්ගත ප්‍රභවය. දෙවෙනි එක කැල්සියම් ඔක්සයිඩ් ලබාගත හැකි ප්‍රභවයක්. ෆුණුගල් හෝ ඩොලොමයිට්. තුන්වෙනි එක HCl. හතරවෙනි එක අවශ්‍ය තාපය ලබා ගැනීම සඳහා පෙට්‍රෝලියම් ඉන්ධන. දැන් ඔබට මතකද අමුද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මැග්නීසියම් නිස්සාරණය ඩව් ක්‍රමය. දැන් අපි බලමු මැග්නීසියම් නිස්සාරණය සඳහා මැග්නීසියම් අයන තියෙන ප්‍රභවයක් අපි තෝරාගත යුතුයි. ළමයිනේ මුහුදු ජලය ගැන ඔබ දන්නවා. බලන්න මුහුදු ජලයේ ඉහළම ලවණ ප්‍රතිශතයක් තියෙන කාටද? සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ් ළඟට ඊළඟ ලවණ ප්‍රතිශතය අන්තර්ගත වන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් සහ මැග්නීසියම් සල්ෆේට්. මේ නිසා මුහුදු ජලයේ ඉහළ මැග්නීසියම් ලවණ ප්‍රතිශතයක් තියෙන නිසා මුහුදු ජලය අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් මේ මැග්නීසියම් නිස්සාරණය සඳහා. ඇයි? සෝඩියම් හැරුණම ඉහළ මැග්නීසියම් අයන ප්‍රතිශතයක් මුහුදු ජලයේ අන්තර්ගත නිසා. මේ නිසා ඩව් ක්‍රමයේ මැග්නීසියම් නිස්සාරණය සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිත කළ හැකි එකක් තමයි මුහුදු ජලය. මුහුදු ජලයේ සෝඩියම් හැරුණු විට ඉහළ ඊළඟට ලවණ ප්‍රතිශතයක් තියෙන්නේ මැග්නීසියම්. ඒ නිසා මුහුදු ජලය අපි ආරම්භක ප්‍රභවයක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඔබ දන්නවා මුහුදු ජලය මගින් ලුණු නිෂ්පාදනය ගැන. මුහුදු ජලයෙන් ලුණු නිෂ්පාදනය කිරීමේදී ලුණු ස්ඵටිකීකරණය වුණාට පස්සේ ඉවතලන අනිකුත් ලවණ ද්‍රාවණේ ඉහළ මැග්නීසියම් අයන ප්‍රතිශතයක් තියෙනවා. මෙන්න මේ ඉවතලන ජලීය ද්‍රාවණය හඳුන්වන්නේ බිටර්න් ද්‍රාවණය හැටියට. ලුණු නිෂ්පාදනය කිරීමේදී ඉවතලන මැග්නීසියම් ලවණ ද්‍රාවණයේ ඉහළ මැග්නීසියම් අයන ප්‍රතිශතයක් ඇති නිසා බිටර්න් ද්‍රාවණයෙන් ආරම්භ කරමින් අපිට පුළුවන් මැග්නීසියම් නිස්සාරණය කරන්න. මේ නිසා මැග්නීසියම් නිස්සාරණය කිරීමේ ආරම්භක ප්‍රභව ලෙස මුහුදු ජලය, ඒ වගේම බිටර්න් ද්‍රාවණ, ඒ වගේම මුහුදු ජලය ප්‍රති ආශ්‍රිත ක්‍රියාවලියේදී ප්‍රති ආශ්‍රිත ක්‍රියාවලිය කියන එකේ අදහස මුහුදු ජලයෙන්
පිරිසිදු ජලය ලබා ගැනීමේදී එහි ඇති ලවණ ටික අයින් වෙනවා. එහි ඇති ලවණ ටික ඉවත් වෙනවා. අන්නේ ඉවත් වන ලවණ තුල ඉහළ මැග්නීසියම් මයිනස් සාන්ද්‍රණයක් ඇති නිසා මුහුදු ජලය ප්‍රති ආශ්‍රිතයෙන් සංශුද්ධ ජලය ලබා ගැනීමේදී ඉවත් වන මැග්නීසියම් ලවණ ද්‍රාවණය භාවිත කරමින් අපිට පුළුවන් මැග්නීසියම් නිස්සාරණය කරන්න. මේ අනුව මැග්නීසියම් නිස්සාරණය සඳහා යොදාගත හැකි ප්‍රබව බලන්න. මැග්නීසියම් ලබාගත හැකි ප්‍රබව ළමයිනේ මුහුදු ජලයෙන් එකලේම මැග්නීසියම් ලබාගත හැකි. ඊට අමතරව දෙවෙනි එක ලුණු නිෂ්පාදනයේදී ඉවතලන බිටර්න් ද්‍රාවණයේ භාවිතයෙන් මැග්නීසියම් අයන ලබාගත හැකි. අංක 3 මුහුදු ජලය ප්‍රති ආශ්‍රිතයෙන් පසු ලැබෙන ඉවතලන බ්‍රයින් ද්‍රාවණයෙන් මැග්නීසියම් නිස්සාරණය කරන්න පුළුවන්. මේ බලන්න මේ ලුණු නිෂ්පාදනයේදී ලුණු ස්පටික ඉවත් කරන් පස්සේ ඉවතලන ජලීය ද්‍රාවණය. ඒක තමයි බිටර්න් ද්‍රාවණය කියලා කියන්නේ. ඒ බිටර්න් ද්‍රාවණයේ මැග්නීසියම් අයන ඉහළ ප්‍රතිශතයක් ඇති නිසා අපිට පුළුවන් මැග්නීසියම් නිස්සාරණය සඳහා ප්‍රබෝයක් ලෙස බිටර්න් ද්‍රාවණය යොදා ගන්න. ඒ වගේම මුහුදු ජලය ප්‍රති ආශ්‍රිතයෙන් මේ තියෙන්නේ මුහුදු ජලය ප්‍රති ආශ්‍රිත ක්‍රියාවලිය ලවණ සහිත මුහුදු ජලය පැරණයක් තුලින් යැවීමට සැලැස්වම මේ බලන්න පිරිසිදු ජලය ලැබෙනවා. ඒ පිරිසිදු ජලය ලැබීමේදී ඉවතලන මේ ලවණ සහිත ජලය තුල ඉහළ මැග්නීසියම් අයන සාන්ද්‍රණයක් අන්තර්ගත නිසා අපිට පුළුවන් ප්‍රති ආශ්‍රිතයෙන් පසු ඉවතලන මෙන්න මේ ලවණ ජලීය ද්‍රාවණය හෙවත් බ්‍රයින් ද්‍රාවණය පාවිච්චි කරලා මැග්නීසියම් නිස්සාරණය කරන්න. මේ අනුව ඔබට පේනවා මැග්නීසියම් අයන ලබාගත හැකි ප්‍රබව ලෙස මුහුදු ජලය ලුණු නිෂ්පාදනයේදී ඉවතලන බිටර්න් ද්‍රාවණය මුහුදු ජලය ප්‍රති ආශ්‍රිතයෙන් පසු ඉවතලන බ්‍රයින් ද්‍රාවණය. මෙන්න මේවා මැග්නීසියම් අයන ලබාගත හැකි ප්‍රබව. අපි දැන් බලමු මැග්නීසියම් නිස්සාරණය. ළමයි මැග්නීසියම් නිස්සාරණය කිරීම පියවර කීපයකින් කරනවා. දැන් මුහුදු ජලය හෝ ලුණු නිෂ්පාදනය කිරීමේදී ඉවතලන බිටර්න් ද්‍රාවණය හෝ මුහුදු ජලය ප්‍රති ආශ්‍රිතයෙන් පිරිසිදු ජලය ලබා ගැනීමේදී ඉවතලන බ්‍රයින් ද්‍රාවණය. මේ සෑම ද්‍රාවණයකම තියෙන මැග්නීසියම් ධන 2 අයනය. අපි මුලින්ම මේ මැග්නීසියම් ධන 2 අයන අවක්ෂේපණය කරන්න ඕන. ප්‍රථමයෙන්ම මැග්නීසියම් අයන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ලෙස අවක්ෂේපණය කළ යුතුයි. එතකොට ළමයිනි අපිට අවශ්‍ය වෙනවා මේ ජලීය ද්‍රාවණයට එකතු කළ යුතු හයිඩ්‍රොක්සිල් අයන ද්‍රාවණය. අපි ඒ සඳහා තෝරගන්නවා හුණුගල්. හුණුගල් තාප වියෝජනයට ලක් කරලා කැල්සියම් ඔක්සයිඩ් ලබා ගන්න.
මේ කැල්සියම් ඔක්සයිඩ් වලට ජලය එකතු කරලා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණයක් හදාගන්නවා. අන්න බෂ්පය. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණයෙන් ලැබෙන හයිඩ්‍රොක්සිල් අයන මගින් මෙසේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප කිරීම කළ යුතුයි. අපි මේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වුණාට පස්සේ පෙරලා වෙන් කරලා අරගෙන ඒක දිය කරලා හදා ගන්නවා. මොනවද හදාගන්නේ? මැග්නීසියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය. පැහැදිලි? මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය ඊට පස්සේ වාෂ්පීකරණය කළා මැග්නීසියම් ක්ලෝරයිඩ් ස්පටික ලබා ගන්නවා. මැග්නීසියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය වාෂ්පීකරණයෙන් පසු මැග්නීසියම් ක්ලෝරයිඩ් ස්පටික ලැබෙනවා. මේ ස්පටික තදින් රත් කිරීමෙන් අපි ලබා ගන්නවා මැග්නීසියම් ක්ලෝරයිඩ් නිර්ජල ස්පටික. ඊට පස්සේ අපි මැග්නීසියම් ක්ලෝරයිඩ් ඒ නිර්ජල ස්පටික තවදුරටත් රත් කිරීමෙන් මැග්නීසියම් ක්ලෝරයිඩ් විලීන ද්‍රාවණය හදා ගන්නවා. අපි පටන් ගත්තේ මුහුදු ජලයේ ඇති මැග්නීසියම් අයන වලින්. මැග්නීසියම් අයන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ලෙස අවක්ෂේප කළා. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් HCl වල දිය කළා මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය හැදුවා. මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය වාෂ්පීකරණය කළ ස්පටික අරගෙන විලීන කළා. විලීන කරන් පස්සේ මේ විලීන ද්‍රාවණයේ විද්‍යුත් විච්ඡේදනය කරනවා. විලීන ද්‍රාවණයේ ආයන වර්ග දෙකයි තියෙන්නේ. එකක් මැග්නීසියම් අනිත් එක ක්ලෝරයිඩ්. මැග්නීසියම් ආයන විද්‍යුත් විච්ඡේදනයේදී කැතෝඩය කරා සංක්‍රමණය වෙනවා මැග්නීසියම් ආයන. මේ නිසා ද්‍රව මැග්නීසියම් වශයෙන් කැතෝඩයේ තැන්පත් වෙනවා. ද්‍රව මැග්නීසියම් ලෙස කැතෝඩයේ තැන්පත් වෙනවා. මෙන්න මේක තමයි අපි මැග්නීසියම් නිස්සාරණයේ පිළිවෙල. බලමු දැන් මේ පිළිවෙල ආරම්භයේ සිට මැග්නීසියම් නිස්සාරණ ක්‍රියාවලිය ඩව් ක්‍රමය. සෑම ළමයෙක්ම පළමු පියවර හැවුවොත් සෑම කෙනෙක්ම හිතේ තියාගන්න ඕන කැල්සියම් කාබනේට් තාප වියෝජනය. පළවන පියවර වියෝජනය. හුණුගල් කැල්සියම් කාබනේට් තාප වියෝජනයෙන් කැල්සියම් ඔක්සයිඩය ගන්න. ප්‍රතික්‍රියාව calcium carbonate
තාප වියෝජනය මොනවද ලැබෙන්නේ? කැල්සියම් ඔක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්. පළමු පියවර හුණුගල් තාප වියෝජනයෙන් කැල්සියම් ඔක්සයිඩය ලබා ගැනීම. කැල්සියම් ඔක්සයිඩය වෙනුවට කැල්සියම් ඔක්සයිඩ් සමග මැග්නීසියම් ඔක්සයිඩ්ද භාවිතා කරන්න පුළුවන්. ඒ සඳහා ඩොලොමයිට් පාවිච්චි කරන්න පුළුවන්. හුණුගල් තාප වියෝජනයෙන් කැල්සියම් ඔක්සයිඩ්, මේ කැල්සියම් ඔක්සයිඩ් අන්තර්ගත තවත් ප්‍රභවයක් හැටියට ගන්න පුළුවන් ඩොලොමයිට් වියෝජනයෙන් ලැබෙන කැල්සියම් ඔක්සයිඩ්. ඩොලොමයිට් කියන්නේ ද්විත්ව කාබනේටයක්. මේ ද්විත්ව කාබනේටය වැරෙන් රත් කිරීමෙන් මැග්නීසියම් ඔක්සයිඩ් සහ කැල්සියම් ඔක්සයිඩ් එකට එක බාල අනුපාතයෙන් ලැබෙනවා. ඊට අමතරව කාබන් ඩයොක්සයිඩ්. ඔබට දැන් පැහැදිලි ඇති කැල්සියම් ඔක්සයිඩ් ලබාගත හැකි ප්‍රභව දෙකක් තියෙනවා. එකක් හුණුගල් නැත්නම් ඩොලොමයිට්. ලංකාවේ පුත්තලම සිට යාපනය දක්වා හුණුගල් තීරුවක් විහිදලා තියෙනවා. ලංකාවේ ඩොලොමයිට් තියෙන්නේ විශේෂයෙන් මාතලේ පෙදෙස ආශ්‍රිතව. ඩොලොමයිට් කියන්නේ ද්විත්ව කාබනේටයක්. කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට්. මේ අනුව මැග්නීසියම් නිස්සාරණයේ පළමු පියවර තාප වියෝජනය. හුණුගල් තාප වියෝජනයෙන් කැල්සියම් ඔක්සයිඩ් ලබා ගන්න පුළුවන්. හුණුගල් වෙනුවට ඩොලොමයිට් පාවිච්චි කරන්න පුළුවන්. කැල්සියම් ඔක්සයිඩ් මැග්නීසියම් අයන ජලීය ද්‍රාවණයට එකතු කළාම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණය සෑදෙනවා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ මාධ්‍යයට කැල්සියම් අයන හා හයිඩ්‍රොක්සිල් අයන ලැබෙනවා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින්. මේ නිසා මැග්නීසියම් අයන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ලෙස අවක්ෂේප වෙනවා. ඒ බලමු ප්‍රතික්‍රියා ටික. මෙන්න මේ හයිඩ්‍රොක්සිල් අයන මගින් මැග්නීසියම් අයන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වශයෙන් ඊළඟ අවස්ථාවේදී අවක්ෂේප වෙනවා මේ පද්ධතිය තුලම. දැන් අපි හුණුගල් තාප වියෝජනයෙන් ලබා ගන්නා කැල්සියම් ඔක්සයිඩය මේ මැග්නීසියම් අයන ජලීය ද්‍රාවණයට එකතු කළාම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණය සෑදෙන නිසා එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ විදිහට මැග්නීසියම් අයන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වශයෙන් අවක්ෂේප වෙනවා. නමුත් හුණුගල් වෙනුවට අපි ඩොලොමයිට් පාවිච්චි කළොත් අපිට ලැබෙන්නේ ඩොලොමයිට් තාප වියෝජනයෙන් කැල්සියම් ඔක්සයිඩ් සහ මැග්නීසියම් ඔක්සයිඩ්. එතකොට මෙන්න මේ ඔක්සයිඩ් මිශ්‍රණය අපි මේ මැග්නීසියම් අයන ජලීය ද්‍රාවණයට එකතු කළාම කැල්සියම් ඔක්සයිඩ් විතරයි ජලයත් එක්ක කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් බවට පත් වෙන්නේ. මැග්නීසියම් ඔක්සයිඩ් එලෙසම ඒ මිශ්‍රණය තියෙනවා.
ඒකට හේතුව තමයි කැල්සියම් කාබනේට් වියෝජනය සෙන්ටිග්‍රේඩ් අංශක 900 දී. මැග්නීසියම් කාබනේට් වියෝජනය සෙන්ටිග්‍රේඩ් අංශක 540 දී. තර මේ කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් යන ද්විත්ව කාබනේටය අඩංගු ඩොලමයිට් නැමැති පාෂාණය තාප වියෝජනයට ලක් කිරීමේදී සෙන්ටිග්‍රේඩ් අංශක 900 දක්වා රත් කිරීමට සිදු වෙනවා. ඇයි? එහි ඇති කැල්සියම් කාබනේට් වියෝජනය කිරීම සඳහා. ඒ අවස්ථාවේදී සෙන්ටිග්‍රේඩ් අංශක 540 දී මැග්නීසියම් කාබනේටය ප්‍රථමයෙන්ම මැග්නීසියම් ඔක්සයිඩ් බවට පත් වෙනවා. ඊට පස්සේ සෙන්ටිග්‍රේඩ් අංශක 900 දක්වා රත් කරනවා. ඇයි? කැල්සියම් කාබනේටය එහි ඇති නිසා. තර සෙන්ටිග්‍රේඩ් අංශක 540 දී සෑදුණු මැග්නීසියම් ඔක්සයිඩය සෙන්ටිග්‍රේඩ් අංශක 900 දක්වා කර වෙනවා. ඒ නිසා MgO අකර්මණ්‍ය වෙනවා. එබැවින් ඒ ද්විත්ව කාබනේටේ තාප වියෝජනයෙන් ලැබෙන කැල්සියම් ඔක්සයිඩ් සහ මැග්නීසියම් ඔක්සයිඩ් එය මැග්නීසියම් අයන ජලීය ද්‍රවණයට දැම්මම කැල්සියම් ඔක්සයිඩ් විතරක් මේ ආකාරයට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හැදිලා හයිඩ්‍රොක්සිල් අයන ලබා දෙමින් මාධ්‍ය ඇති මැග්නීසියම් අයන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ලෙස අවක්ෂේප වෙනවා. නමුත් මැග්නීසියම් ඔක්සයිඩ් අකර්මණ්‍ය වීම නිසා ඒ ආකාරයෙන්ම මිශ්‍රණයේ මැග්නීසියම් ඔක්සයිඩය පවතිනවා. ඒ තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. බලමු තුන්වන පියවර. ඔබ පේනවා ඇති මේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු පැහැති අවක්ෂේපයක්. මේ අවක්ෂේපය පෙර වෙන් කළා. ඒට එකතු කරනවා HCl ජලීය ද්‍රාවණය. සාන්ද්‍ර HCl එකතු කරනවා. සාන්ද්‍ර HCl ජලීය ද්‍රාවණය එකතු කළාම මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය සම්පූර්ණයෙන්ම දිය වෙලා යනවා. දිය වෙලා ගොස් මැග්නීසියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක් සෑදෙනවා. ඒ බලමු ප්‍රතික්‍රියාව. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය සම්පූර්ණයෙන්ම දිය කරන HCl තුළ. තර අපිට එනවා මැග්නීසියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය. මේ අවක්ෂේපය දිය වෙලා අපිට ලැබෙනවා මැග්නීසියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය. මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය ලැබුණට පස්සේ හතරවන පියවර. මේ ජලීය ද්‍රාවණය ළමයි රත් කරනවා. රත් කළාම එහි ඇති ජලය ඉවත් වෙලා ස්පටික හැදෙනවා. ඒ හැදෙන ස්පටික මේ මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් සජල ස්පටික සෑදෙනවා. ඒ සජල ස්පටික තදින් රත් කරන්න. තදින් රත් කිරීමේදී එහි ඇති ජල ඉවත් වෙනවා පියවරෙන් පියවර. පළමු පියවරේදී මේ බලන්න. වාෂ්පීකරණ ක්‍රියාවලියේ මේ MgCl2 6H2O කියන ස්පටික මේක 4H2O දක්වා අඩු වෙනවා. හතර H2O දක්වා ඉවත් වෙනවා. ජලය ඉවත් වී යෑම. ජලය ඉවත් වී යෑම. ළමයි සජල ස්පටික තදින් රත් කිරීමේදී මේ 6H2O කියන එක 4H2O බවට පත් වෙනවා. තවදුරටත් රත් කිරීමේදී MgCl2
4H2O මේ ස්පටික තවදුරටත් ජල ඉවත් වෙනවා මේකෙන්. තවදුරටත් ජල ඉවත් වෙලා MgCl2 2H2O බවට පත් වෙනවා. මේ ආකාරයට ජලීය ද්‍රාවණය තදින් රත් කිරීමෙන් සජල ස්පටික අරගෙන තවදුරටත් රත් කිරීමේදී මේ ආකාරයට MgCl2 2H2O ජලය අවම ප්‍රමාණයක් ඇති ස්පටික හදාගන්න. ඊට පස්සේ විලීන කුටීරයට දාලා මැග්නීසියම් ක්ලෝරයිඩ් කුටීරයට එකතු කරලා තදින් රත් කරනවා විලීන වනතුරු. විලීන කියන්නේ ද්‍රව වනතුරු. මැග්නීසියම් ක්ලෝරයිඩ් ස්පටික ද්‍රව වනතුරු. එතකොට එන්නේ උකු ද්‍රවයක්. එතෙන්දී සියලුම ජලය ඉවත් වෙනවා ඒ කුටීරය තුලදී. එතකොට වාෂ්පීකරණය. මේ තියෙන මැග්නීසියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය තදින් රත් කර ජලය වාෂ්ප කරනු ලැබේ. ස්පටිකීකරණ ජල ප්‍රමාණයද සැලකිය යුතු තරම් අඩුවන පරිදි වියලා ගනු ලැබේ. වියලි ලවණයේ ස්කන්ධ යනවා 10% පමණ. 16% විතර ජලය තියෙනවා. ඊට පස්සේ මේක අපි ඊළඟ පියවරේදී කරන්නේ විලීන කළා විද්‍යුත් විච්ඡේදනය. පස්වන පියවර විලීන කර විද්‍යුත් විච්ඡේදනය. මැග්නීසියම් ක්ලෝරයිඩ් ලවණය මේ ස්පටික ඉහළ උෂ්ණත්වයකදී බලන්න මැග්නීසියම් ක්ලෝරයිඩ් වල ද්‍රවාංකය සෙන්ටිග්‍රේඩ් අංශක 714යි. ඒ නිසා කුටීරයේ උෂ්ණත්වය අනිවාර්යයෙන්ම 714 ඉක්මවා යන්න ඕන. ඒ නිසා ඔබට පේනවා විද්‍යුත් විච්ඡේදන කෝෂය තුළ උෂ්ණත්වය 700 800 පරාසයක පවත්වාගෙන යනවා. සෙන්ටිග්‍රේඩ් අංශක 700 800යි පරාසයක 714ට වඩා වැඩි. කුටීරයේ උෂ්ණත්වය මැග්නීසියම් ක්ලෝරයිඩ් වල ද්‍රවාංකය ඉක්මවා යා යුතුයි. මැග්නීසියම් ක්ලෝරයිඩ් රත් කරනවා. රත් කළ ස්පටික ද්‍රව කරනවා. මේ ස්පටික රත් කිරීමෙන් මැග්නීසියම් ක්ලෝරයිඩ් ලික්විඩ් එක නැත්නම් විලීන ද්‍රාවණය ලබා ගන්නවා. විලීන ද්‍රාවණය මැග්නීසියම් ක්ලෝරයිඩ් විලීන ද්‍රාවණය මේ විලීන ද්‍රාවණයේ තියෙන්නේ මැග්නීසියම් අයනයි ක්ලෝරයිඩ් අයනයි විතරයි. ඒ නිසා විලීන ද්‍රාවණයේ විද්‍යුත් විච්ඡේදනය කිරීමේදී ඒ විලීන ද්‍රාවණයේ අයන වර්ග දෙකයි තියෙන්නේ. එකක් මැග්නීසියම් අනිත් එක ක්ලෝරයිඩ්. මැග්නීසියම් ක්ලෝරයිඩ් විලීන ද්‍රාවණය තුල මැග්නීසියම් ක්ලෝරයිඩ් විලීන ද්‍රාවණය තුල පවතින්නේ ඒ ආයනීකරණයෙන් ලැබෙන මැග්නීසියම් සහ ක්ලෝරයිඩ් ද්‍රව මැග්නීසියම් සහ ද්‍රව ක්ලෝරයිඩ් පමණයි. ඊට පස්සේ අපි විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියට භාජනය කිරීමේදී මේ විලීන ලවණය විද්‍යුත් විච්ඡේදනය කරන ළමයි. ඔබ දන්නවා විද්‍යුත් විච්ඡේදනයේදී ඇනෝඩය කරා සංක්‍රමණය වන්නේ
ඍණාරෝපිත අයන ඇනෝඩය කරා සංක්‍රමණය ඍණාරෝපිත අයන ඇනෝඩේ මිනරල් ඇනෝඩේදී නිදහස් වෙන්නේ ඍණාරෝපිත අයන වන ක්ලෝරයිඩ් අයන ක්ලෝරින් ලෙස. ඒ නිසා ඇනෝඩ ප්‍රතික්‍රියා ගත්තොත් මේ ඇනෝඩ ප්‍රතික්‍රියාව ක්ලෝරයිඩ් ක්ලෝරින් බවට පත් වෙනවා. ඇනෝඩේදී නිදහස් වෙන්නේ ක්ලෝරින්. මැග්නීසියම් ක්ලෝරයිඩ් විලීන ද්‍රාවණය මිනරල් ඇනෝඩ වශයෙන් යොදාගෙන මේ විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය කරන්නේ. ඇනෝඩේ වශයෙන් මිනරල් යොදාගත යුතුයි. හේතුව ඔබ දන්නවා. ක්ලෝරින් කියන්නේ හොඳ ඔක්සි කාරකයක්. ඇනෝඩේ ලෝහයක් වූවා නම් ඒ ලෝහය මේ ක්ලෝරින් එක ප්‍රතික්‍රියා විය හැකියි. එනිසා ඇනෝඩය නිෂ්ක්‍රීය ඇනෝඩයක් විය යුතුයි. කියන්න ළමයි නිෂ්ක්‍රීය ඇනෝඩයක් මිනරල්. මිනරල් නිෂ්ක්‍රීය ඇනෝඩයක්. මේ නිසා මිනරල් භාවිතා කිරීමේ වැදගත්කම අන්න ඒකයි. ඇනෝඩේ වශයෙන් ඇයි මිනරල් යොදන්නේ කියලා ඔබගෙන් ඇහුවොත් ඔබ කියන්න පුළුවන් වෙනවා නම් ඇනෝඩේ නිදහස් වෙන්නේ ක්ලෝරින් ඔක්සිකාරක වායුවක්. එනිසා නිෂ්ක්‍රීය ඇනෝඩයක් විය යුතුයි. එබැවින් මිනරල් යොදා ගනී. පැහැදිලි? කැතෝඩය වාණි. ඒ කියන්නේ යකඩ. කැතෝඩේ ගාවට යන්නේ මැග්නීසියම් ආයන. මැග්නීසියම් ආයන කැතෝඩේ ගාවට ගිහිල්ලා කැතෝඩෙන් ඉලෙක්ට්‍රෝන ලබාගෙන ද්‍රව මැග්නීසියම් කැතෝඩේ තැන්පත් වෙනවා. පැහැදිලි? මේ බලන්න. මැග්නීසියම් ආයන කැතෝඩෙන් ඉලෙක්ට්‍රෝන ලබාගෙන ද්‍රව මැග්නීසියම් ලෙස කැතෝඩේ තැන්පත් වෙනවා. ඔබ මීට පෙර ඔබ දැනගත්තා විද්‍යුත් විච්ඡේදන කුටීරයේ උෂ්ණත්වය. විද්‍යුත් විච්ඡේදන කුටීරයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 700යි 800 අතර. බලන්න මැග්නීසියම් වල ද්‍රවාංකය කීයද කියලා. කීයද ළමයි මැග්නීසියම් වල ද්‍රවාංකය? මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රවාංකය 714යි. මැග්නීසියම් වල ද්‍රවාංකය 650යි. මැග්නීසියම් ද්‍රව වෙන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 650 දී. කුටීරයේ උෂ්ණත්වය කීයද? 700 800 අතර. මේ නිසා විද්‍යුත් විච්ඡේදනයේදී කැතෝඩේ තැන්පත් වන මැග්නීසියම් ඝන අවස්ථාවේ නෙවෙයි තියෙන ස්ථිර වශයෙන්ම ද්‍රව අවස්ථාවේ. ඇයි? මැග්නීසියම් වල ද්‍රවාංකය කුටීරයේ උෂ්ණත්වයට වඩා බෙහෙවින් අඩුයි. ඒ නිසා මැග්නීසියම් නිදහස් වන්නේ ද්‍රවයක් වශයෙන්. විලීන කර විද්‍යුත් විච්ඡේදනය. එතකොට මැග්නීසියම් තැන්පත් වෙන කැතෝඩේ වාණේ එක මැග්නීසියම් ප්‍රතික්‍රියාවක් නැහැ. ඒ නිසා ද්‍රව මැග්නීසියම් තමයි විද්‍යුත් විච්ඡේදන කුටීරයෙන් නැත්නම් විද්‍යුත් විච්ඡේදන කෝෂයෙන් ඉවතර ගන්නේ ද්‍රව මැග්නීසියම්. ඒ නිසා අපි අවසානයේදී ඩව් ක්‍රමයෙන් මැග්නීසියම් නිස්සාරණය කිරීමේදී ද්‍රව මැග්නීසියම් තමයි නිස්සාරණය කරන්නේ. පැහැදිලි? ළමයි මේ බලන්න. ද්‍රවාංකයේදී ඝනත්වය. අපි කිව්වා කුටීරයේ උෂ්ණත්වය මැග්නීසියම් වල ද්‍රවාංකයට වඩා වැඩි. ඒ වගේම මැග්නීසියම් ක්ලෝරයිඩ් උකු ද්‍රවයේ ද්‍රවාංකයත් කුටීරයේ උෂ්ණත්වයට වඩා අඩුයි.
මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රවාංකය 714යි. මැග්නීසියම් ද්‍රවාංකය 650යි. කුටීරයේ උෂ්ණත්වය 700-804. එතකොට කුටීරයේ විද්‍යුත් විච්ඡේදන කුටීරයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 750ක් ගත්තොත් මේ විද්‍යුත් විච්ඡේදනයට භාවිතා කරන ලවණයේ ද්‍රවාංකයටත් වඩා වැඩි. නිස්සාරණය වන මැග්නීසියම් වල ද්‍රවාංකයටත් වඩා වැඩි. මේ නිසා මේ කුටීරයේ මැග්නීසියම් ද්‍රවයක් වශයෙන් නිදහස් වෙන්නේ කුටීරයේ විද්‍යුත් විච්ඡේදන කුටීරය තුල මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රවයක් වශයෙන් හැසිරෙන්නේ. දෙන්නම ද්‍රව මේ දෙකේ ඝනත්ව බලන්න. ඒ අනුව එකක් මත එකක් පාවෙනවා. ඔබ කල්පනා කරලා කියන්න. මෙන්න ද්‍රව මැග්නීසියම් වල ඝනත්වය, මෙන්න විලීන මැග්නීසියම් වල ඝනත්වය, කාගේද ඝනත්වය අඩු? ද්‍රව මැග්නීසියම් වල ඝනත්වය මැග්නීසියම් ක්ලෝරයිඩ් වල ඝනත්වයට වඩා අඩුයි. මේ නිසා මේ කුටීරයේ මැග්නීසියම් ක්ලෝරයිඩ් විලීන ද්‍රවය මත ද්‍රව මැග්නීසියම් පාවෙනවා. මේ නිසා ඝනත්ව වෙනස නිසා මැග්නීසියම් ක්ලෝරයිඩ් හා මැග්නීසියම් එකිනෙක මිශ්‍ර වෙන්නේ නැහැ. ඒක එක්තරා වාසියක්. මේ නිෂ්පාදන ක්‍රියාවලිය. විලීන මැග්නීසියම් ක්ලෝරයිඩ් මත ද්‍රව මැග්නීසියම් පාවීම. ඒ නිසා ද්‍රව මැග්නීසියම් අපිට ඉවත් කිරීම පහසුවෙන් කළ හැකියි. ඝනත්ව අණුව විලීන මැග්නීසියම් ලෝහය විලීන මැග්නීසියම් ක්ලෝරයිඩ් මත පාවෙනවා. ඒ අවස්ථාව. ළමයිනේ මේ නිෂ්පාදනයේදී ප්‍රධාන නිෂ්පාදන ද්‍රව්‍ය මැග්නීසියම්. මේ නිෂ්පාදනයේදී තවත් ඵලයක් හැදුනා. ක්ලෝරින්. මේ ක්ලෝරින් අපි පාවිච්චි කරනවා නැවත නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන මැග්නීසියම් ක්ලෝරයිඩ් හදන්න. ඔබ දන්නවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් දී කිරීම සඳහා අපි පිටතින් පාවිච්චි කර HCl. අපි පිටතින් පාවිච්චි කර HCl. අපිට බැරිද මේ මැග්නීසියම් නිස්සාරණය වන විට සෑදෙන ක්ලෝරින් වලින් නැවතත් HCl නිෂ්පාදනය කරන්න පුළුවන් නම් මේක ආර්ථික වශයෙන් විශාල වාසිදායක ක්‍රියාවලියක් වෙනවා. එබැවින් ක්ලෝරින් වායුව මැග්නීසියම් නිස්සාරණය කිරීමේදී සෑදෙන ඇනෝඩින් සෑදෙන ක්ලෝරින් වායුව ජලය තුලට යවනවා. ක්ලෝරින් වායුව ජලය තුලට යවනවා රත් කරමින් එවිට ක්ලෝරින් ජලයත් එක්ක ප්‍රතික්‍රියා වෙනවා. ප්‍රතික්‍රියා වෙලා හැදෙනවා HCl සහ හයිපෝක්ලෝරස් අම්ලය. HCl සහ HOCl හැදෙනවා. HOCl තියෙන්නේ රත් කිරීම නිසා ඒක වියෝජනය වෙලා ඔක්සිජන් බවට පත් වෙනවා. මේ නිසා අවසානයේදී ඵලය ලෙස ලැබෙන්නේ HCl සහ ඔක්සිජන්. මේ ප්‍රතික්‍රියාවේදී මේ බලන්න ළමයි සෑදෙන ක්ලෝරින් වලින් අපිට පුළුවන් නැවත ප්‍රතික්‍රියක උත්පාදනය කරන්න නැවත ප්‍රතික්‍රියකය ලබා ගන්න සෑදෙන ක්ලෝරින් වායුව ජලය තුලට යවා රත් කිරීමෙන් HCl නිෂ්පාදනය කරන්න පුළුවන්. එම HCl නැවත මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරවලා අපිට පුළුවන් මැග්නීසියම් ක්ලෝරයිඩ්
ලබාගෙන නිෂ්පාදනයට දායක කරගන්න. මේ අනුව අපිට පේන යනවා අපි ගත්ත HCl නැවතත් ප්‍රතික්‍රියා අවසානයේදී නිෂ්පාදනය කළ හැකි බව. මේක ආර්ථික වශයෙන් වාසියක් ප්‍රතිකාරකයක් ප්‍රතිචක්‍රීකරණය කියලා මේකට අපි කියන්නේ. මේක ආර්ථික වශයෙන් වාසිදායක ක්‍රියාවලියක්. මේ නිසා දිගින් දිගටම මේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා HCl අවශ්‍ය වෙන්නේ මේ නිෂ්පාදනයෙන්ම HCl නිපදවා ගත හැකි. එය ආර්ථික වාසියක්. ළමයිනි මොනවද මේ වැදගත් දේවල්? බලන්න පෙට්‍රෝලියම් ඉන්ධන දහනෙන් ලැබෙන තාපයෙන් තමයි මේ කුටීරයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 700යි 800යි අතර පවත්වාගෙන යන්නේ. පෙට්‍රෝලියම් ඉන්ධන දහනයේදී වාතයට එක්වෙනවා දූෂක කාරක. ප්‍රධාන දූෂක කාරකයක් තමයි කාබන් ඩයොක්සයිඩ්. පෙට්‍රෝලියම් ඉන්ධන දහනයේදී මේ කාබන් ඩයොක්සයිඩ් වාතයට එක්වීමෙන් පරිසර දූෂණයට හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා පළමු පියවර හැටියට අපි ගත්තේ වියෝජනය. තාප වියෝජනය. මොනවද තාප වියෝජනය ලක් කරේ? හුණුගල්. හුණුගල් වලින් කැල්සියම් ඔක්සයිඩ් ලබා ගන්නකොට එතෙන්දිත් වාතයට එකතු වුණා කාබන් ඩයොක්සයිඩ්. මේ පෙට්‍රෝලියම් ඉන්ධන දහනයෙන් කාබන් ඩයොක්සයිඩ් හුණුගල් නැත්නම් ඩොලොමයිට් පිලිස්සීම නිසා කාබන් ඩයොක්සයිඩ් මේ නිෂ්පාදනයේ පරිසරයට එක්වන එක් දූෂක කාරකයක් කාබන් ඩයොක්සයිඩ්. ළමයි මැග්නීසියම් නිස්සාරණය කිරීමේ ඩව් ක්‍රමයේ විද්‍යුත් විච්ඡේදනය කරනු ලබන කෝෂය ඒ විද්‍යුත් රසායනික කෝෂයේ හරස්කඩක් මේ ඇනෝඩයෙන් තමයි පිට වෙන්නේ ක්ලෝරින්. මේ ක්ලෝරින් පිටවීම ඇනෝඩයෙන් ග්‍රැෆයිට් ඇනෝඩේ මිනරල් ඇනෝඩයෙන් ක්ලෝරින් පිටනවා. විලීන මැග්නීසියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියේදී ඇනෝඩයෙන් පිටවන ක්ලෝරින් මේ ක්ලෝරින් ඇනෝඩයෙන් පිටවන ක්ලෝරින් කැතෝඩය කරා ගමන් කරනවා මැග්නීසියම් ආයන Mg ධන දෙක ආයන ගමන් කළා කැතෝඩේ මැග්නීසියම් නිදහස් වෙනවා. මැග්නීසියම් ද්‍රව ගෝලිකා ලෙස නිදහස් වෙනවා. වානේ කැතෝඩය මේ තියෙන වානේ කැතෝඩය මේ මිනරල් ඇනෝඩය විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියේ ඇනෝඩේ මිනරල් වෙන්න ඕන. කැතෝඩය යකඩ හෝ වානේ විය යුතුයි. අපි පෙට්‍රෝලියම් පාවිච්චි කරන්නේ මේ කුටීරයේ උෂ්ණත්වය 700-800ක පවත්වාගෙන යාම සඳහා. ඇනෝඩෙන් සෑදෙන ක්ලෝරින් තමයි ජලයට යවලා නැවත HCl නිෂ්පාදනය කරන්නේ. මැග්නීසියම් ද්‍රව මැග්නීසියම් ලෙස ඒ වෙන් වෙනවා. දැන් අපි බලමු ඊළඟ. අපි මෙතෙක් ඉගෙනගත්ත මැග්නීසියම් නිස්සාරණයේ ඩව් ක්‍රමයේ ප්‍රතික්‍රියා ටික ඔබට ලියන්නේ කියලා විභාගය ලැබුණොත් ඩව් ක්‍රමයේ ප්‍රතික්‍රියා මේ පළවන පියවර වියෝජනය පළවන පියවර තාප වියෝජනය හුණුගල් හෝ ඩොලොමයිට් රත් කිරීමෙන් කැල්සියම් ඔක්සයිඩ් ලබා ගැනීම පළවන පියවර. දෙවෙනි පියවර කැල්සියම් හයිඩ්‍රොක්සයිඩය නිපදවගෙන දෙවෙනි පියවර මැග්නීසියම් ඇන අවක්ෂේප කිරීම. ඒ සිදු කරන්නේ ලැබෙන පළමු පියවරේදී ලැබෙන කැල්සියම් ඔක්සයිඩය මැග්නීසියම් ඇන ද්‍රාවණයට එකතු කරනවා. කැල්සියම් ඔක්සයිඩ් එහි ඇති ජලයත් එක්ක කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණය සාදනවා. මේ ජලීය ද්‍රාවණය අයනීකරණය වෙනවා කැල්සියම් අයන සහ හයිඩ්‍රොක්සිල් අයන බවට.
ඒ හයිඩ්‍රොක්සිල් අයන මගින් මැග්නීසියම් අයන අවක්ෂේපණය වෙනවා. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ලෙස මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් තුන්වෙනි පියවරේදී අපි කරන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය ලබා ගැනීම අවක්ෂේපය දී කිරීම. මෙන්න ඒ අවස්ථාව මේ පළමු පියවර මේ දෙවෙනි පියවර පළමු පියවර වියෝජනය දෙවන පියවර මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ලෙස අවක්ෂේපණය කිරීම තුන්වන පියවර ජලීය ද්‍රාවණය වියෝජනය කිරීම මේ අවස්ථාව ජලීය ද්‍රාවණය ලබාගෙන වියෝජනය කරලා මේ ජලීය ද්‍රාවණය මැග්නීසියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය ගන්නවා. ඒ ජලීය ද්‍රාවණය රත් කිරීමෙන් මේ විදිහට ස්පටික ලබා ගන්නවා. ස්පටික විලීන කළ විද්‍යුත් විච්ඡේදනය කරනවා. මේ ඇනෝඩ ප්‍රතික්‍රියාව මිනරල් ඇනෝඩදී ක්ලෝරින් මේ කැතෝඩ ප්‍රතික්‍රියාව මැග්නීසියම් යන කැතෝඩයේ තැන්පත් වෙනවා. මේ ආර්ථික වාසි නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රතිචක්‍රීකරණය ක්ලෝරින් වලින් නැවත HCl ලබා ගන්න. ළමයිගේ මැග්නීසියම් නිස්සාරණ ඩව් ක්‍රමය පළමු පියවර වියෝජනය කැල්සියම් ඔක්සයිඩ් ලබා ගැනීම. දෙවන පියවර මැග්නීසියම් ලවණ ද්‍රාවණය කිරීමෙන් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප කිරීම. ජලයේ දී වෙනවා ඒක තියෙනවා ඊට පස්සේ අයනීකරණය වෙනවා ඊට පස්සේ අවක්ෂේපණය වෙනවා. තුන්වෙනි පියවර අවක්ෂේපය දී කිරීමෙන් මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය සාදා ගැනීම. හතරවන පියවර ජලීය ද්‍රාවණය වාෂ්පීකරණය ස්පටික විලීන කිරීම විද්‍යුත් විච්ඡේදනය. මේ වාෂ්පීකරණයේ ස්පටික ලබා ගැනීම ඒ වගේම විලීන ද්‍රාවණය ලබා ගැනීම තදින් රත් කිරීමෙන් මෙන්න විද්‍යුත් විච්ඡේදනය. ඇනෝඩේ ක්ලෝරින් කැතෝඩේ මැග්නීසියම්. ඇනෝඩෙන් ක්ලෝරින් කැතෝඩේ මැග්නීසියම් ඒ තමයි ඩව් ක්‍රමේ මැග්නීසියම් නිස්සාරණ ක්‍රියාවලියේ ඇනෝඩෙන් ක්ලෝරින් කැතෝඩෙන් මැග්නීසියම් ප්‍රධාන නිෂ්පාදනය මැග්නීසියම්. ඒකේ ක්ලෝරින් නැවත ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියෙන් අපි HCl ගන්නවා නිෂ්පාදන අවශ්‍ය. මෙහිදී ඔක්සිජන් තමයි වෙනත් ඵලයක් හැටියට අවසානයේදී නිදහස් වෙන්නේ. අපි දැන් බලමු මැග්නීසියම් නිස්සාරණයේ ඩව් ක්‍රමය ගැන සාකච්ඡා කළා. අපි දැන් බලමු ඊළඟ අවස්ථාව මැග්නීසියම් වල ප්‍රයෝජන. ළමයි බලන්න මැග්නීසියම් වල ප්‍රයෝජන. ආවර්ත වගුවේ දෙවන කාණ්ඩේ මැග්නීසියම් තුන්වන ආවර්තයේ මූලද්‍රව්‍ය පරමාණුක ක්‍රමාංකය 24. ඔබ පාසල් විද්‍යාගාරයේදී මැග්නීසියම් දහනය මැග්නීසියම් දහනයේදී මැග්නීසියම් ලෝහ පටියක් දහනය කළාම සුදු පැහැති දීප්තිමත් දැල්ලක් සහිතව දහනය වෙනවා. ළමයි හරිම ආසයි මැග්නීසියම් දහනය කරවන්න. ලස්සන සුදු පාට එළියක් පිට වෙනවා දීප්තිමත් දැල්ලක්. ඒ නිසා මැග්නීසියම් වල ප්‍රයෝජන හැටියට දෙන්න පුළුවන් මේ තියෙන ගිනිකෙලි කර්මාන්තය. ගිනිකෙලි කර්මාන්තයේදී දීප්තිමත් සුදු ආලෝකයක් ලබාගෙන මැග්නීසියම් කුඩු ඒවට අන්තර්ගත කිරීමෙන් මේ බලන්න මැග්නීසියම් වල ප්‍රයෝජන ගිනිකෙලි කර්මාන්ත සඳහා මැග්නීසියම් යොදා ගැනීම නිසා මැග්නීසියම් කුඩු දහනයේදී දීප්තිමත් දැල්ලක් දීප්තිමත් ආලෝකයක් ලබා දෙන මැග්නීසියම් නිසා මේ සියලුම අවස්ථාවන්හිදී මේවා අන්තර්ගත වන්නේ මැග්නීසියම්. ඒ නිසා මැග්නීසියම් වල
ප්‍රයෝජනයක් හැටියට අපි දෙනවා ගිනි කෙලි කර්මාන්තයට. මේ තියෙන්නේ මැග්නීසියම් පාර්ශ්වයෙන් දහනය වන අතරම දීප්තිමත් සුදු ආලෝකයක් ලබා දෙන නිසා ගිනි කෙලි භාණ්ඩ නිෂ්පාදනයට යොදා ගැනීම. මේ තමයි මැග්නීසියම් වල එක ප්‍රයෝජනයක්. තවත් ප්‍රයෝජනයක් තමයි මිශ්‍ර ලෝහ නිෂ්පාදනය. මැග්නීසියම් සැහැල්ලු ලෝහයක්. මැග්නීසියම් වලින් පුළුවන් මිශ්‍ර ලෝහ නිෂ්පාදනය කරන්න. මිශ්‍ර ලෝහ ඉතා වැදගත්. වාහනවල නොයෙකුත් අමතර කොටස්, ඒ වගේම ගුවන් යානාවල අමතර කොටස් නිෂ්පාදනය කිරීමේදී සැහැල්ලු විය යුතුයි. ඒ නිසා මැග්නීසියම් අන්තර්ගත මිශ්‍ර ලෝහ පිළිල කිරීමට මැග්නීසියම් යොදා ගන්නවා. මේ බලන්න. මිශ්‍ර ලෝහ නිෂ්පාදනය, මැග්නීසියම් වල ප්‍රයෝජන, ගුවන් යාන වාහන සඳහා ශක්තිමත් සැහැල්ලු ලෝහ අවශ්‍ය නම් ඒ සඳහා පාවිච්චි කරන්නේ මැග්නීසියම් මිශ්‍ර ලෝහ. මැග්නීසියම් සහ වෙනත් ලෝහ මිශ්‍ර කිරීමෙන් නිෂ්පාදනය කරන මිශ්‍ර ලෝහ නිෂ්පාදනයට මැග්නීසියම් ලෝහය ඉතා වැදගත් වෙනවා. මේ බලන්න වාහනයක අමතර කොටස් මොනතරම් ප්‍රමාණයක් තියෙනවද? වාහනයක අමතර කොටස්. මේ ගුවන් යාන අමතර කොටස් මේවා නිෂ්පාදනය කිරීමට මැග්නීසියම් වැදගත් වෙනවා. ළමයි ඔබ කාබනික රසායනයේදී විවිධ කාබනික සංයෝග පිළිල කිරීම සඳහා ග්‍රීනාඩ් ප්‍රතිකාරකය පිළිල කිරීම කරනවා. ග්‍රීනාඩ් ප්‍රතිකාරකය පිළිල කිරීම කරන්නේ මේ මැග්නීසියම් ලෝහය පාවිච්චි කරලා. ඒ නිසා මැග්නීසියම් වල එක ප්‍රයෝජනයක් හැටියට අපිට දෙන්න පුළුවන් ග්‍රීනාඩ් ප්‍රතිකාරකය පිළිල කිරීම සඳහා කියලා. බලමු. RX alkyl halide CH3CH2Cl ethyl chloride මැග්නීසියම් සමග ප්‍රතික්‍රියා කිරීමට සලස්වනවා වියලි ඊතර මාධ්‍යකදී. එතකොට සෑදනා CH3CH2MgCl නැමැති ප්‍රතිකාරකය. ඒක හඳුන්වන්නේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකය කියලා. CH3CH2MgCl ග්‍රීනාඩ් ප්‍රතිකාරකය. විවිධ වර්ගයේ ග්‍රීනාඩ් ප්‍රතිකාරක පිළිල කිරීම සඳහා මැග්නීසියම් ලෝහය උපයෝගී කරගන්නවා. මේ නිසා ළමයි මේ RX කියලා කියන්නේ ඇල්කයිල් කාණ්ඩයක් හැලජනයක් එක්ක සම්බන්ධ වෙච්ච ප්‍රභේදයක්. මේ උදාහරණය ඇල්කයිල් කාණ්ඩය මේක. මේ හැලජනය RX ඇල්කයිල් හේලයිඩය මැග්නීසියම් එක ප්‍රතික්‍රියා කිරීමට සලස්වනවා ඊතර මාධ්‍යයකදී. R කියන්නේ ඇල්කයිල් කාණ්ඩය, X කියන්නේ හැලජනය. එතකොට මේ ඇල්කයිල් කාණ්ඩය, මේ හැලජනය. මැග්නීසියම් ලෝහය RMgX ග්‍රීනාඩ් ප්‍රතිකාරකය. ළමයි අද අපි සාකච්ඡා කරේ මැග්නීසියම් නිස්සාරණයේ ඩව් ක්‍රමය. මේ නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පියවරවල්
ඊට අමතර ප්‍රතික්‍රියා ඊට අමතරව විලීන වන උෂ්ණත්වය මැග්නීසියම් වල ද්‍රවාංකය මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රවාංකය ඊට අමතර ඇනෝඩ මොනවද කැතෝඩ මොනවද ඒ සම්බන්ධ කරුණු සියල්ලම මේකේ දැන සිටිය යුතුයි මේ සියල්ලම ඔබට පැහැදිලි කළා ඒ නිසා කිහිප වරක් මේ අධ්‍යයනය කළා මේ පාඩම හොඳට සිහියට ගන්න ඔබ කිහිප වරක් මේක අධ්‍යයනය කිරීමෙන් හොඳට තහවුරු කරන්න හැම ප්‍රතික්‍රියාවක්ම ලියලා පුරුදු වෙන්න සෑම ප්‍රතික්‍රියාවක්ම ලියලා තුලනය කරලා පුරුදු වෙන්න පුරුදු වෙලා සම්පූර්ණ ඩව් ක්‍රමය විනාඩි කිහිපයකින් ඔබට ලියන්න හැකියාව තිබිය යුතුයි සියලු විස්තර දැන සිටිය යුතුයි අපි මේ පාඩමෙන් සාකච්ඡා කළේ මැග්නීසියම් නිස්සාරණේ ඩව් ක්‍රමය අපි ඊළඟ පාඩමෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කෝස්ටික් සෝඩා නැත්නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදන ක්‍රියාවලිය